සාතු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාහට මේ උතුම් පැවිදි වේ ලබා දී මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය කියා දෙන මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපි සීල දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ ධම්සයුර සදහම් දේශනාව සඳහා අනුග්‍රහය තරන්නේ නොම්බර 60 පුබුදු මාවත කඩවත පාර රාගමයන් ලිපිණී පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන පින්වත් සමාජිකයෙක් වන ඒ පින්වත් දයාසිරි සමරනායක මහතා විසින්. ඉතින් එතුමා තමයි අද දවසේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පිරිසකට මේ උතුම් ධර්ම දානමේ පින තමන්ගේ ජීවිතයට රැස් කරගන්නේ. පින්වත්නි, සසර යන සත්වය හැටියට අපේ ජීවිත අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ මේ සසර ගමනත් එක්ක අපි මේ සසරේ විඳපු දුක් ප්‍රමාණ කරන්න බෑ කියලා. මේ ලෝක සත්‍යෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉපදෙමින් මැරෙමින් මේ යන ගමන කෙලවරක් ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා පණවන්න බෑ කියලා. ඒක අපි පිටිපස්සට බැලුවොත් අපේ කලින් ජීවිතේ, ඊට කලින් ජීවිතේ, ඊටත් කලින් ජීවිතේ. එහෙම අපි පිටිපස්සට අපේ ආත්ම භාවයන් දිගට පිටිපස්සට ගියා. ඒකේ කෙලවරක් දකින්න බෑ. ඉතින් මේ ඉපදෙමින් මැරෙමින් යන මේ භයානක ගමන, මේ සසර ගමන යන සත්වයාට ලැබෙන දුර්ලභ ලාභයක් තියෙනවා පින්වත්නි. ඒ ලාභේ සසර යන සත්වයන්ට හැමදාම ලැබිච්ච දෙයක් නෙමෙයි. ඒ ලාභය තමයි උතුම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම. උතුම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ ලෝකෙට බුද්ධ ශාසනයක් තියෙන කාලේ මනුස්ස ලෝකේ දෙවියන් අතර ඉන සත්වයන්ට ඒ බුද්ධ ශාසනය මුණ ගැහිීම. මේක තමයි මේ සසර යන සත්වයාට ලැබුණු දුර්ලභම වාසනාව. ඇයි ඒක දුර්ලභ වාසනාවක් කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට, මේ සසර යන සත්වයාට සසරෙන් එතෙර වීම පිණිස බුදුරජාණන් වහන්සේ ධර්මය කියා දෙනවා. මේ සසර ගමන භාග්‍යවතුන් වහන්සේ නවත්තලා ඒ සසරින් එතෙර වීම පිණිස මේ ලෝක සත්වයාට ධර්මයක් කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ තින්නෝ සෝ භගවා තරණාය ධම්මං දේශේති. භාග්‍යවතුන් වහන්සේ සසර එතෙර කළා. සසරින් එතෙර වුණා. සසරෙන් එතෙර වීම පිණිස ධර්මයක් කියා දෙනවා. ඉතින් මේ උතුම් ධර්මයේ තුල අන්තර්ගත උතුම් බුද්ධ දේශනාවක් තමයි අද මේ පින්තුන් ශ්‍රවණය කරන්නේ. මේ උතුම් බුද්ධ දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ දෙවෙනි පොත් වහන්සේගේ වලාහක වග්ගය තුල. මේ උතුම් බුද්ධ දේශනාවේ නම තමයි ආසිවිස සූත්‍රය. දේශනාවේ නම ආසිවිස සූත්‍රය. ගෝර විස උපමා කොට වදාළ දේශම. මේ ලෝකේ තියෙන ගෝර විස උපමා කරලා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනාව තමයි අද ශ්‍රවණය කරන්නේ. පින්වත්නි, අපේ ජීවිතේ අපි කතා කරන දෙයක් තමයි විස ගැන. කෑම වල විස තියෙනවා. ඊට පස්සේ අපි කියනවා එළවලු වල විස තියෙනවා. දැන් මේ කුසි රසායනික පොහොර කී කතා වෙනවා.
අපි ඔය ඔක්කොම දේවල් අපි දකිනවා. සමහර ඒවා ගොඩක් අය කතා කරනවා, හැමෝම කතා කරනවා විස සහිත කෑම කෑවොත් අම්බෝ හරි භයානකයි. විස කැවිලා යාට. එහෙම කියනවද නැද්ද? කියනවා. ආන් විස කාලා මැරිලා. එහෙම කියනවද නැද්ද? කියනවා. සමහරු විස කනවා සීදි විහානි කරගන්න. ඉතින් අද මේ විස ගැන තමයි භාග්‍යතුන් වහන්සේ අපිට කියා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නවා, සියල්ල දකිනවා. ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකේ යම් තාක් විසක් තියනවාද? ඒ සියලු විස තථාගතයන් වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ආන්නේ විස ගෝර විසක්. මේ ගෝර විස උපමා කරලා වදාළ දේශනාව තමයි අද ශ්‍රවණය කරන්නේ. මේ දේශනාවේ නම ආසි විස සූත්‍රය. ඉතින් මේ බුද්ධ දේශනාවේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපිට කියා දෙනවා මේ ලෝකේ තියෙන විස මොනවද? ඒ වගේම මේ විස උපමා කරලා මේ ලෝකේ ඉන්න පුද්ගලයෝ කවුද? දැන් බලන්න එතකොට මේ දේශනාව අහන ඔබ ශ්‍රවණය කරන ඔබ පින්වත්නි ඔබත් මේ පුද්ගලයෝ අතර කොයි තැනටද වැටෙන්නේ? ඔබගේ ඇඟෙත් මේ විස තියෙනවද බලන්න මේ දේශනාව අහනකොට. එතකොට ඔබට මේ දැනගන්න පුළුවන් කොයි විදිහේ විසක්ද තියෙන්නේ, ඒකට මොකද්ද කරන්න ඕනේ ප්‍රතිකර්මය. මේ බුද්ධ දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ අපිට මනාකොට කියා දෙනවා. අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝ මේ භික්කවේ ආසිවිසා. පින්වත් මහණෙනි මේ ලෝකේ ගෝර විස 4ක් තියෙනවා. කීයක්ද පින්වත්නි? ගෝර විස 4ක්. කතමේ චත්තාරෝ. ඒ 4 කුමක්ද? බුදුරණවහන්සේ දේශනා කරනවා පළවෙනි විස තමයි ආගත විසෝ න ගෝර විසෝ. පළවෙනි විස මොකද්ද? ආගත විසෝ න ගෝර විසෝ. බුදුරණවහන්සේ දේශනා කරනවා ශරීරයට ඇතුළු විට විෂ ඇති නමුත් ඒ විස බොහෝ කල් නොපවතින්නේ වෙයි. දැන් මේ විස ඇඟට වැටුනම එකපාර මේ විස වැඩ කරනවා ඇඟ ඇතුලේ. හැබැයි ඒක බොහෝ කාලයක් පවතින්නේ නෑ කියනවා. දැන් සමහරවිට අපි ඔය මේ ඇලුමිනියම් වාජනවල මොන හරි අච්චාරුවක් හදන් කෑවට පස්සේ සමහර ලාවට ඔය මේ ඊට පස්සේ ඇලර්ජික් වෙලා මූණවල තඩිස් වෙලා ඉන්නවද නැද්ද? ඉන්නවා පින්වත්. ඒ වගේ මේ විස හැබැයි එහෙම තඩිස් වෙලා ඉදිමිලා ඉන්න අයගේ හැමදාම එක තියෙනවද? නෑ ටික කාලෙකින් නැති වෙලා යනවා. ඒ වගේ මේ විස ඇඟ ඇතුළට ඇතුළුනේ ගමන් මේක වැඩ කරනවා. හැබැයි බොහෝ කාලයක් මේක ඇඟ ඇතුලේ තියෙන්නේ නෑ මේ විස. පළවෙනි විස. දෙවෙනි විස බුදුරන් වහන්සේ දේශනා කරනවා ගෝර විසෝ න ආගත විසෝ. දෙවෙනි විස තමයි මේ විස බොහෝ කල් ඇඟ ඇතුලේ තියෙනවා. ශරීරයට ඇතුළු විට විස නැත්තේ වෙයි. හැබැයි ඇතුළුනේ ගමන් මේ විස එකපාර පෙන්වන්නේ නෑ විසක් කියලා. හැබැයි මුළු ජීවිත කාලෙම මේ විස ඇඟ ඇතුලේ කැකෑරී තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි දෙවෙනි විස. තුන්වෙනි විස තමයි ආගත විසෝච ගෝර විසෝච. බුදුන් වහන්සේ දේශනා කරනවා ඊළඟ විස ශරීරයට ඇතුළු වූ විටත් ඒක විස තියෙනවා. විස පෙන්වනවා. ඒ වගේම මේ විස බොහෝ කල්ද තමන් බොහෝ කල් පවතින්නේද වෙයි. මැරෙන තුරාවට මේ විස ඇඟ ඇතුලේ තියෙනවා. ඇඟට ආවට පස්සේ ඔන්න මූණ තඩිස් වෙලා හරි මොකක් හරි ඇඟේ මේ රෑෂ් එකක් හරි මොකක් හරි ඇවිල්ලා ඔන්න දැන් මේ විස ඒක මැරෙන ගම්ම තියෙනවා. මේ විස ඇඟ ඇතුලේ. ඒක තමයි තුන්වෙනි විස. හතරවෙනි විස නේවාගත විසෝ න ගෝර විසෝ. බුදුරන් වහන්සේ දේශනා කරනවා ඊළඟ විස තමයි ශරීරයට ඇතුළු වුණාට පස්සෙත් මේක විස වෙන්නේ නැහැ. ඒ වගේම ඒ විස බොහෝ කල් නොපවතින්නේද වෙයි. ඒ විස ඇඟේ බොහෝ කාලයක් පවතින්නෙත් නැහැ අතෝදහන් වෙලා යනවා. දැන් එතකොට විස 4 අපි දැන් ඉගෙන ගත්තා. දැන් මේ විස 4 මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒවමේව කෝ භික්කවේ චත්තාරෝමේ ආසවිසූපමා පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මේ. මහණෙනි ඕන් ඔය විදියටම මේ ගෝර විස උපමා කරගත්තු පුද්ගලයෝ 4 දෙනෙක් මේ ලෝකයේ විද්‍යාමානව ඉන්නවා. දැන් ගෝර විස 4 මතකයි මේ පින්වතුන්ට. දැන් මේ ගෝර විස විදියටම ඉන්නවා මිනිස්සු 4 දෙනෙක්. භාග්‍යවතුන් දේශනා කරනවා
ඛතමේ චත්තාරෝ. ඒ 4 දෙනා කවුද? දැන් බලන්න පින්වත්නි මේ 4 දෙනා අතර ඔබත් ඉන්නවද කියලා. ඒතර දැන් මේ ලෝකේ කිසි කෙනෙක්ට ඔකෙන් ගැලවිලා යන විදියක් නෑ. භාග්‍යතුන් වහන්සේ පස්වෙනියෙක් මෙතන පනවලා නෑ. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා, සියල්ල දකිනවා, සියල්ල අවබෝධ කරලා තියෙනවා. දැන් හැබැයි අපි ඉන්නේ කොයි විස තියෙන, කොයි විසද අපේ ඇඟේ තියෙන, අපිට කොයි විසද කැවිලා තියෙන්නේ කියලා දැන් දැනගන්න කාලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඒ 4 දෙනා කවුද? ඒ 4 දෙනා ගැනත් කියනවා කෙටියෙන්. ආගත විසෝන ගෝර විසෝ. පළවෙනි කෙනා තමයි ශරීරයට ඇතුළු විට විස ඇති නමුත් ඒ විස බොහෝ කල නොපවතින පුද්ගලයා. මේ පුද්ගලයන්ගේ ශරීරයට ඇතුළුන ගමන් විස වැඩ කරනවා. හැබැයි බොහෝ කාලයක් තියෙන්නේ නෑ පළවෙනි පුද්ගලයා. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි පුද්ගලයා ගෝර විසෝන ආගත විසෝ. විස බොහෝ කල් පවතින නමුත් ශරීරයට ඇතුළු විට විස නැති පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා තමයි ඒක විස බොහෝ කල් ඇඟ ඇතුළේ තියෙනවා. හැබැයි ඇතුළුනේ ගමන් මේ විස වැඩ කරන්නේ නැති පුද්ගලයා. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ආගත විසෝච ගෝර විසෝච. මේ පුද්ගලයාගේ ශරීරයට ඇතුළු විටත් විස ඇත්තේද වෙයි. විස බොහෝ කල් පවතින්නේද එබඳු පුද්ගලයා. මේ පුද්ගලයාගේ ඇතුළු වෙනකොටවත් විස වැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ බොහෝ කාලයක් මේ විස ඇඟ ඇතුලේ වැඩ කර තියෙනවා. ඒ තමයි එබඳු පුද්ගලයා තුන්වෙනි පුද්ගලයා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනොත් හතරවෙනි පුද්ගලයා නේවාගත විසෝ න ගෝර විසෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ශරීරයට ඇතුළු විටත් විස නැත්තේද? ඒ විස බොහෝ කල නොපවතින්නේද? ආන්නේ බුදු පුද්ගලයා. මේ පුද්ගලයාගේ ශරීරයට ඇතුළු වෙනකොටත් මේක විස වෙන්නේ නැහැ. ඒ වගේ මේ විස බොහෝ කල් පවතින්නේ නැහැ. ආන්නේ බුදු පුද්ගලයා. දැන් පුද්ගලයෝ 4 දෙනාක් කිව්වා. විස 4ක් කිව්වා. දැන් බලමු අපි කොයි තැනටද වැටෙන්නේ කියලා මේ විස විග්‍රහ කරනකොට. පළවෙනි එක බුදුරණන් වහන්සේ දේශනා කරනවා කතංච භික්කවේ පුද්ගලෝ ආගත විසෝ හෝති න ගෝර විසෝ. මහන්නි පුද්ගලයේ කෙසේනම් ශරීරයට ඇතුළු විට විස ඇති නමුත් ඒ විස බොහෝ කල නොපවතින්නේ බඳු වේද? භාග්‍යවතුන් දේශනා කරනවා මේ පුද්ගලයේ ඇඟේ තියෙන විස ඇතුළුනේ ගම එකපාර වැඩ කරනවා. විස ඇති නමුත් ඒවා බොහෝ කල පවතින්නේ නැතුව තියෙනවා කියන්නේ කුමක්ද? ඒ කොයි බඳුද? ඔන්න අන්නේ ඒක තමයි භාග්‍යවතුන් විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා ඉද භික්කවේ කච්චෝ පුද්ගලෝ අභින්නං කුජ්ජති. මහණෙනි මෙහිලා ඇතැම් පුද්ගලයෙක් නිතර කිපෙන්නේ වෙයි. සෝච කාස කෝධෝන දීඝරත්තං අනුසේති. හැබැයි එනමුද ඔහුගේ ක්‍රෝධය බොහෝ කාලයක් තමා පසුපස හබා නොයි. අන්න ඕක තමයි විස්තරේ. මෙයා කොහොමද හැම වෙලාවම ඊගාලා කේන්තියෙන් ඉන්නේ. මොකක් හරි ළඟින් යන්න බෑ හොස්ස ළඟින්. මැස්ස යන්න බෑ. හගේ හටස් ගාලා කේන්ති යනවා. එල් බඩු පොලේ ගාලා හූ තියලා කෑ ගහලා ගමට මැහෙන්න මේ සිංහනාද වගේ පතුරවලා හූ තියාගෙන යන්නේ මේ කෙනා. හැබැයි භාග්‍යවතුන් දේශනා කරන මෙයාගේ ක්‍රෝධය බොහෝ කාලයක් තමා පසුපස හඹා ඉන්නේ නැහැ. මෙන්න ටික දවසක් ගිහිල්ලා මේ එදා හවසනොත් මෙන්න hina වෙනවා. හීගා හරි හීගා මනුස්සයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවං කෝ භික්කවේ පුද්ගලෝ ආගත විසෝ හෝති න ගෝර විසෝ. මහණෙනි මේ අයුරින් මේ පුද්ගලති මේ ශරීරයට ඇතුළු විට විස ඇති නමුත් ඒ විස බොහෝ කල නොපවතින්නේ වේ. එහෙනම් විස කියන්නේ කුමක්ද පින්වත්නි? විස කියන්නේ ක්‍රෝධයට කියන තවත් නමක්. විස කියන්නේ ක්‍රෝධයට කියන කේන්ති යාම. එකපාර මේ ආවේගශීලී වීම. මේ ක්‍රෝධය ඊට පස්සේ දත් මිටි කෑම ඊට පස්සේ ඇඟ වෙවුලනවා. දැන් බලන්න කොයි විස කැවුනම වෙන දේවල්. ක්‍රෝධය නැමැති විස. දත් මිටි කනවා, රෑ තිස්සේ ගහනවා හීනෙන්. ළඟ තියෙන කොට්ට වලට ගහනවා හීනෙන්. ඇයි මේ ක්‍රෝධය කියන විස ඇඟ ඇතුලේ වැඩ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී මේ විස කියලා කියන්නේ ක්‍රෝධයට. ඊට පස්සේ භාග්‍යවතුන් දේශනා කරනවා සේයසාපිසෝ භික්කවේ ආසවිසෝ ආගත විසෝ න ගෝර විසෝ තදූපමාහම් භික්කවේ ඉමං පුද්ගලං වදාමි.
මහණෙනි යම්සේ ගෝර විස සිරුරට පැමිණෙන්නේ නමුත් බොහෝ කල නොපවතින්නේ වේද මම මේ පුද්ගලයා මෙබඳු විසට උපමා කොට කියමි. භාගතුන් දේශනා කරන පළවෙනි විසට මෙන්න මේ වගේ. දැන් අපිට බලන්න පින්වත්නි මේ ලෝකේ ඉන්න මේ සමාජයේ ඉන්න මිනිස්සු අතර එහෙමයි ඉන්නවද නැද්ද? සමහරට ඔබේ ගෙදර වෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි ඔබ මේ කටයුතු කරන රැකියා ස්ථානවල සමහර මිනිස්සු ඉන්නවා මේ ඉක්මනට කිපෙනවා. වචනයක් මේ විහිළු කර කර ඉන්නකොට එකපාර මෙන්න කේන්ති යනවා. මෙන්න ගස්සලා යනවා එකපාර. මෙන්න උදේ hina වෙන මිනිස්සු එකපාර ගැසිලා යනවා. මෙන්න මූණ බලන්න නැතු යනවා. වෙනවද නැද්ද? පින්වත්නි වෙනවා. ඉතින් මේ ක්‍රෝධය තමයි තමන්ගේ ළඟ තියෙන විස. හැබැයි මෙයා ඔන්න දැන් උදේ කේන්ති ගත්ත හවස් වෙනකොට hina වෙලා good evening කියාගෙන එනවා. එයාට අරග මතක නැහැ. අන්න එහෙම අය ඉන්නවා. ඒක තමයි පළවෙනි විසට උපමා කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට දැන් බලන්න ඔබත් ඔතනට අයිතිද නැද්ද කියලා. දහම් කැඩපත තමන්ගේ දිශාවට හරවගෙන තමන් එතන ඉන්නවද? ඒ ධර්මය තුලින් බලන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතංච බික්කවේ පුද්ගලෝ ඝෝර විසෝ හෝතින ආගත විසෝ. මහණෙනි පුද්ගලයෙක් කෙසේනම් ශරීරයට ඇතුළු වූ විට විස නැති නමුත් ඒ විස බොහෝ කල් පවතින්නේ බඳු වේද. මේ විස ඇඟට එකපාර ඇතුළු වුණාට මුකුත් මේ කිසිම වෙනසක් නැහැ. දැන් මේ කොරෝනාත් පස්සේ ආපු ඒවා එහෙම නිකන් මුකුත් පේන්නන්නේ නැහැ ලෙඩ. එම්බිරිස්සාවක්. හැබැයි ඇඟ ඇතුලේ කොරෝනා තියෙනවා. ඒ පොඩි උගුරෙක් එක්කම කලින් එක තමයි එකපාර මේ මැරලා වැටෙන්නේ. හැබැයි මේකත් බුදුරණන් දේශනා කරන ඒ වගේ මේ විස මොකද්ද කියලා අහනවා. මේ බොහෝ කාලයක් ඇඟේ පවතිනවා. හැබැයි ඇතුළුනේ ගමන් මේක විස නැති වෙනවා කියන්නේ මොකද්ද? භාගතුන් දේශනා කරනවා ඉද භික්ක වේකච්චෝ පුද්ගලෝ නහේවකෝ අභින්නම් කුජ්ජති. පින්වත් මහණෙනි මෙහිලා ඇතැම් පුද්ගලෙක් ඉන්නවා මෙයා නිතර නොකිපෙන්නේ වෙයි. මෙයා හැම වෙලාවෙම කේන්තින්නේ මෙහිනා වෙලා හැමෝම එක හලෝ කොහොමද? එහෙම hina වෙවි කතා කර කර ඉන්න කෙනෙක්. හතුටින් ඉන්න කෙනෙක්. ඒ සමහර අය කියනවත් එක්ක අනේ මෙයා නම් හරි හොඳ කෙනෙක්. hina වෙලාම ඉන්නේ. එහෙම කේන්තියක් නැහැ නේ. හැබැයි භාගතුන් දේශනා කරනවා සෝච ක්වාස කෝදෝ දිහිගරත්තං අනුසේති. හැබැයි එනමුදු කිපුණු කල්හි ඔහුගේ ක්‍රෝධය බොහෝ කාලයක් තමා පසුපස හඹයි. ආන්න කේන්ති ගියම මොකද වෙන්නේ? මෙන්න මේ හොඳට හිටපු මිනිස්සයා. හැබැයි ඒ වෙලාවේ හැබැයි කිපුණු වෙලාවේ ලොකුවට මේ දැඟලිලි නෑ. කේන්ති නෑ වගේත් ඉන්නවා. හැබැයි ඇඟ ඇතුලේ වැඩ කරනවා හිත ඇතුලේ. දෙන්නම් ඔකට. හරි මටත් වාරයක් එයිනේ. ඔහොම හිතන්න පටන් ගන්නවා. ඒ විස ඇතුලේ බොහෝ කාලයක් ඊට පස්සේ දැන් අවුරුදු ගණන් අවුරුදු 2 3 බලාගෙන ඉන්නවා. තමන් වැඩ කරන තැන වෙන්න පුළුවන්. තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්. තමන් සහෝදරයා සහෝදරිය වෙන්න පුළුවන්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විස තියෙන පුද්ගලයාගේ ස්වභාවය මොකද්ද? කිපුණු කල්හි ඔහුගේ ක්‍රෝධය බොහෝ කාලයක් තමා පසුපස හඹායනවා. එහෙනම් එතන විස කියලා කියන්නේ ක්‍රෝධයට. දැන් බලන්න තමන්ගේ හිතේ කේන්තියක් ආවට පස්සේ ක්‍රෝධයක් ආවට පස්සේ ඒක තමන්ගේ හිතේ අයින් කරගන්න බැලුව බොහෝ කාලයක් ඉන්නවනම් තමන් අයිති වෙන්නේ කොයි පුද්ගලයාටද? පළවෙනි කෙනාටද දෙවෙනි කෙනාටද? එහෙනම් දෙවෙනි කෙනාට. හැබැයි මේ ලෝකේ ඉන්න සමහර මිනිස්සු දැන් අපි ජීවත් වෙනකොට පින්වත්නි අපිට දකින්න ලැබෙන දෙයක් තමයි සමහර මිනිස්සු බැන්නට අනේ යා මේක මුකුත් කේන්ති ගන්න නැතුව ඉන්නවනේ. හැබැයි ඇතුලේ වැඩ කරනවා. හිත ඇතුලේ වැඩ කරනවා. මට බැන්නා. මට ගැහුවා. මට හින් පාස් කළා. හරි මං ඕක ගන්නම් වඩුව. හැබැයි එළියට හොඳට සෙට් එක විරිතගෙන hina වෙලා ඉන්නවා. ඉන්න මෙයා තමයි දෙවෙනි පුද්ගලයා. භාගතුන් දේශනා කරනවා ඊවංකෝ භික්කවේ පුද්ගලෝ ඝෝර විසෝ හෝතින ආගත විසෝ. පින්වත් මහණෙනි මේ පුද්ගල තෙමේ මේ අයුරින් පුද්ගල තෙමේ ශරීරයට ඇතුළු වූ විට විස නැති නමුත් ඒ විස බොහෝ කල් පවතින්නේ වෙයි. ඊටස් භාගතුන් දේශනා කරනවා සයතාපිසෝ භික්කවේ ආසවිසෝ ඝෝර විසෝ න ආගත විසෝ තතූපමාහම් භික්කවේ ඉමම් පුද්ගලං වදාමි. භාගතුන් දේශනා කරනවා මහණෙනි යම්සේ ගෝර විස
සිරුරට නොපැමිණෙන්නේ නමුත් බොහෝ කල් පවතින්නේ වෙයිද? මම මේ පුද්ගලයා මෙබඳු විසට උපමා කොට කියමි. දැන් පළවෙනි විස තියෙන පුද්ගලයාගේ ස්වභාවය කොහොමද? ඒ ස්වභාවය විස ඇතුළට ආපු ගමන් වැඩ කරනවා. හැබැයි බොහෝ කාලයක් පවතින්නේ. මේ පුද්ගලයාගේ විස ඇතුළට ආවට වැඩ කරන්නේ. හැබැයි බොහෝ කාලයක් ඇඟ ඇතුලේ තියෙනවා මේ විස. ඒක තමයි ක්‍රෝධය. ඒක තමයි ක්‍රෝධය. දැන් බලන්න පළවෙනි පුද්ගලයාටත් අයිතිද දෙවෙනි පුද්ගලයාටත් තමන් අයිතිද නැද්ද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔව් කතංච භික්කවේ පුද්ගලෝ ආගත විසෝච හෝති ඝෝර විසෝච. මහණෙනි පුද්ගලයෙක් කෙසේනම් ශරීරයට ඇතුළු වූ විට විස ඇත්තේත් ඒ විස බොහෝ කල් පවතින්නේත් බඳු වේද? මේ පුද්ගලයාගේ භාගතුන් දේශනා කරනවා මේ ශරීරයට ඇතුළු වෙනකොටත් ඒ විස තියෙනවා. විස එකපාර පේනවා. ඒ වගේම බොහෝ කලුත් ඒ විස ඇඟ ඇතුලේ තියෙනවා. කොහොමද ඒක පවතිනවා කියලා කියන්නේ? ඔන්න භාගතුන් දේශනා කරනවා ඉද භික්කවේ කච්චෝ පුද්ගලෝ අභින්නම් කුජ්ජති. මහණෙනි මෙහිලා ඇතැම් පුද්ගලෙක් ඉන්නවා නිතර කිපෙන්නේ වෙයි. හැම වෙලාවම කේන්තියෙන් ඉන්නේ. ඇයි අරයා මට ගස්සගෙන ගියේ? ඇයි අරයා මගේ දිහා බලන්නේ නැත්තේ? ඔන්න ටක් ගාලා මෙන්න මේ පුංචි දේවල් වලට ඉක්මනට කිපෙනවා. ඊට පස්සේ මොකද අර එහා දිහා බලන් ඉන්න ඔන්නෝම තමන් මේ පුංචි ලාමක දේවල් වලට කිපෙනවා. ඒ වගේම තමන්ට කවුරු හරි ඇවිල්ලා බැන්නොත් ඒත් කිපෙනවා. මේ කිපෙනවා විතරක් නෙමෙයි සෝච ක්වාස්ස කෝදෝ දිහිකරත්තන් අනුසේති. ඒ වගේම මෙයාගේ තියෙන මේ ක්‍රෝධය මහණෙනි මේ අයුරු මේ ක්‍රෝධය බොහෝ කාලයක් තමා පසුපස හඹා එනවා. ඒතර මේක පස්සේ හඹාගෙන යීමක් තියෙන තමන්ගේ ජීවිතේ. ඒ ක්‍රෝධය නැවතිලා නැහැ. තමන්ගේ පිටිපස්සේ හඹාගෙන යනවා. දැන් සමහර අය කියනවා අපිට ඇවිල්ලා අනේ අපිට එන ක්‍රේන්තිය මේක නවත්ත ගන්න බෑනේ. ආන්න ක්‍රෝධය මේ පසුපස්සේ හඹාගෙන යනවා තමන්ගේ. එහෙම පුද්ගලයෝ නෑ. මේ සමහර අයගේ මේ වෙලාවට විතරයි. ඒ භාගතුන් දේශනා කරනවා ඒවං කෝ භික්ඛවේ පුද්ගලෝ ආගත විසෝච හෝති ඝෝර විසෝච. පින්වත් මහණෙනි මේ අයුරින් පුද්ගලතේ මේ ශරීරයට ඇතුළු වූ විට විස ඇත්තේ විස බොහෝ කල් පවතින්නේත් වෙයි. ඇතුළු වූ විට විස කියන්නේ ඒ කේන්ති ආපු වෙලාවටත් කිපිලා හොඳට දඟලලා කෑ ගහලා බැනලා රණ්ඩු අල්ලනවා. ඒ වගේම මෙයා ඒ විතර නෙමෙයි මේක හොඳට හිතේ මතක් හරි මම ගන්නම් ආඩුව කියලා පන්න තමන්ගේ හිතේ තියා ගන්නවා කොනක පැත්තක මේක කවදා හරි පලිය ගන්නවා කියලා ක්‍රෝධේ තියාගෙන. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා ඔව් සේයසාපිසෝ භික්ඛවේ ආසවිසෝ ආගත විසෝච ඝෝර විසෝච තතූපමහං භික්ඛවේ මං පුද්ගලං වදාමි. පින්වත් මහණෙනි යම්සේ ඝෝර විස සිරුරට පැමිණෙන්නේත් බොහෝ කල් පවතින්නේත් වේද මම මේ පුද්ගලයා මෙබඳු විසට උපමා කොට කියමි. මේ විසට උපමා කරලා භාගතුන් වහන්සේ කියනවා කියනවා. දැන් ඒතර කීයද? කී දෙනෙක් ගැන කිව්වද? 3 දෙනෙක් ගැන කිව්වා. හතරවෙනි විස මොකද්ද? ඒක ඇතුළු වෙනකොටත් ඒ විස වැඩ කරන්නේ නැහැ. ඒ විස ඇඟ ඇතුලේ තියෙන්නේත් නැහැ. අපි බලමු කොහොමද හතරවෙනි කෙනා. කතංච භික්ඛවේ පුද්ගලෝ නේවාගත විසෝ හෝති න ඝෝර විසෝ. මහණෙනි පුද්ගලෙක් කෙසේනම් ශරීරයට ඇතුළු වූ විට විස නැත්තේත් ඒ විස බොහෝ කල නොපවතින්නේත් බඳු වේද? භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරයට ඇතුළු වෙනකොටත් විස නැත්තේත් ඒ වගේම විස බොහෝ කල නොපවතින්නේත් කෙබඳු කෙනාද බඳු වේද? භාගතුන් වහන්සේ දේශනා කරනවා ඉද භික්ඛවේ ඒකච්චෝ පුද්ගලෝ නහේව කෝ අභින්නම් කුජ්ජති. පින්වත් මහණිය ඇතැම් පුද්ගලයන් නිතර කිපෙන්නේ නොයි. නිතර කිපෙන්නේ හැම මොහොතෙම කිපිලා ඉන්න කෙනෙක් නෙමෙයි. මෛත්‍රියෙන් ඉන්නවා. ඒ වගේම සෝච ක්වාස කෝදෝන දිහිකරත්තන් අනුසේති. ඒ වගේම ඔහුගේ ක්‍රෝධයක් ආවොත් බොහෝ කල් තමාගේ පසුපස හඹාන්නේත් නැහැ. එයා මේ මොහොතේම මේක මේ අනිත්‍ය වෙලා දෙයක්. මේක දුකට අයිති දෙයක්. මේක මට ඕන විදිහට පවත්වන්න බෑ. ඒ වගේම මෛත්‍රිය වඩ아가න මෙයා මේ මොකද කරන්නේ? මේ ක්‍රෝධය නවත්ත ගන්නවා. මෙයාගේ ක්‍රෝධය පිටිපස්සෙන් එන්නේත් නැහැ. එයාට අමතක වෙලා යනවා. දැන් උදේ බැනපු එක ඔයා බැන්නද? මට මතක නෑනේ. ඔයා මට ඔරවගෙන ගියාද? මට මතක නෑනේ. මං ඒ වෙලාවේ ඉරවුව තමයි දැන් මතක නෑ.
එහෙම අය ඉන්නවද නැද්ද? ඉන්නවා. ක්‍රෝධය තමන්ගේ හිතේ පිහිටලා නැහැ පින්වත්නි. ඒ තමයි හතරවෙනි පුද්ගලයා. දැන් බලන්න මේ ලෝකේ ඉන්නේ හතරවෙනි පුද්ගලයාද, පළවෙනි පුද්ගලයාද, දෙවෙනි පුද්ගලයාද, තුන්වෙනි පුද්ගලයාද? ඔව් දැන් භාගතුන්ස දේශනා කරනවා හතර දෙනාම දැන් කිව්වා. ඉමේකෝ බික්කවේ චත්තාරෝ ආසි විසූපමා පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්ති. පින්වත් මහණෙනි මේ ගෝර විසබඳ පුද්ගලයා ඔව් භාගතුන්ස දේශනා කරනවා ගෝර විසබඳ පුද්ගලයෝ සතර දෙනෙක් මේ ලෝකේ විද්‍යාමානව සිටිනවා. දැන් විස හතරක් කිව්වා, පුද්ගලයෝ හතර දෙනාත් කිව්වා. ඊට පස්සේ විස කියන්නේ මොකද්ද කියලාත් කිව්වා. දැන් පින්වත්නි විස කියන්නේ මොකද්ද? විස කියන්නේ ක්‍රෝධයට. විස කියන්නේ ක්‍රෝධයට කියන තවත් නමක්. දැන් බලන්න අපේ ජීවිතේ ඒ ක්‍රෝධය කියන විස තියනවද පින්වත්නි? තියෙනවා අපේ ජීවිතේ. මේ ලෝකේ ක්‍රෝධය කියන විස නැත්තේ කාටද? මේ ලෝකේ ක්‍රෝධය කියන විස නැත්තේ අපි සරණ ගිය ගෞතම සම්බුදුරජාණන් වහන්සේට. ක්‍රෝධය කියන විස සම්පූර්ණයෙන්ම නැත්තේ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර උතුම් රහතන් වහන්සේලාට. භාගතුන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය නම් මේ ලෝක සත්වයාගේ ඇඟේ තියෙන විසක්. දවසක් පින්වත්නි හරි පුදුම භාගතුන් දේශනා කරනවා මේ තව්තිසාවේ වෙච්ච සිද්ධියක්. මේ බලන්න මේ විස අනුභව කරන කට්ටියක් ඉන්නවා ක්‍රෝධය. දවසක් භාගතුන් දේශනා කරනවා මහණෙනි මේ සක්දෙවිඳුන්ගේ පාණ්ඩු කුල සෛලාසනේ, පාණ්ඩු කම්බල සෛලාසනේ. මේක තමයි සක්දෙවිඳුන්ගේ රාජ ආසනේ. දෙදෙව්ලොවට අධිපති ආර්ය ශ්‍රාවක සක්දෙවිඳුන්ගේ. මේ ආසනේ එකපාර යක්ෂයෙක් මත වුණා. මේ යක්ෂයා හරි කැතයි. නාය ñොක්කා. ඊට පස්සේ කළුම කළුයි. කන් ඇද වෙලා. ඊට පස්සේ කොරයි, අත් වකුටුයි. මේ යකා ආවිල්ලා දැන් කොහෙද ඉඳගත්තේ? මේ සක්දෙවිඳුන්ගේ පුටුවේ. සක්දෙවිඳුන්ගේ පුටුවේ ඉඳගත්තේ මේ යකා. දැන් ඉඳගත්තට පස්සේ දැන් තව්තිසාවේ දෙවිවරු. තව්තිසාවේ දෙවිවරු බැලුවා මේ මොකාද මේ ඇවිල්ලා ඉන්නේ කියලා බැලුවා. බලනකොට මෙන්න මේ නාය ñොක්කන් වෙච්ච වපර වෙච්ච යකෙක්. අත්කොර වෙච්ච. දෙවිවරු මොකද කළේ? හොඳට දෙහි කපන්න පටන් ගත්තා. කැත විතරක් මේකගේ කිය මේ යකා මේ අපේ මේ රජතුමාගේ පුටුවේ ඉඳන් ඉන්නවා කිය මෙහෙම කියන්න අර යකා ලස්සන වෙන්න පටන් ගත්තා. දැන් ටික ටික දැන් ඇස් වපර එක නැති වෙනවා, ñොක්කන් නහය කෙලින් වෙනවා. ඊට පස්සේ හැම පාට වෙන්න පටන් ගත්තා. දැන් දෙවිවරුත් අතාරින්නේ හොඳට මේ යකාගේ අඩුපාඩුව කියන්න පටන් ගත්තා. කියන්න මෙන්න ඊට පස්සේ බලන්න ආලෝකමත් දෙවි කෙනෙක් වගේ වුණා මේ යකා. දැන් දෙවිවරු බැලුවා හරි වැඩිනේ දැන් මේ යකා ටික ටික මේ අපේ රජතුමාගේ ආසනේ ඉඳගෙන සක්දෙවිඳුන්ගේ ආසනේ ඉඳගෙන ලස්සන වෙනවා. දැන් සක්දෙවිඳු තාම ආවේ නැහැ. ඔන්න ඒ වෙලාවේ සක්දෙවිඳු ආවා. සක්දෙවිඳු ආපු ගමන් සක්දෙවිඳුන්ට කිව්වා මේ නිදුකාන්නේ මේ සක්දෙව් රජතුමනි ඔබගේ පාණ්ඩුකුල සෛලාසනේ මේ යක්ෂයෙක් ආවා. කැත විරූපී යක්ෂයෙක්. මේ යකාට අපි මේ යකාට කැතයි කී මෙහෙම අගුණ කියන්නට අපි මොකද වුනේ? මේ යකා ලස්සන වෙන්න පටන් ගත්තනේ. දැන් අර රාජකුමාරයා මේ දිව්‍ය කුමාරයෙක් වගේ බබලනවා. සක්දෙවිඳු මොකද කළේ? මුකුත් කතා කළේ නෑ. ගිහිල්ලා යකා ගාවට ගිහිල්ලා දැන් ඒ දිව්‍ය පුත්‍රයෙක් වගේ ඉන්නවා ලස්සනට. මොකද කළේ? ධන මඩල බිම තිබ්බා. ඊට පස්සේ සක්දෙවිඳු හරි ලස්සනට මෙන්න මෙහෙම කිව්වා නිදුකාණෙනි පින්වත් දෙවිය මම තමයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු. කියනකොටම යකා කැත වෙන්න පටන් ගත්තා. ආයි කිව්වා පින්වත් දෙවිය මම තමයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු කිව්වා. යකා කැතම වෙලා ගියා. ආයි ñොක්කන් වෙලා ගියා. පුංචි වෙලා ගියා. තුන්වෙනි වතාවත් කිව්වා පින්වත් දෙවිය මම තමයි දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳු. යකා අල්පෙනිති තුඩක් වගේ චූටි වෙලා අතුරුදහන් වෙලා ගියා. දෙවිවරු ඇලුවා අනේ දෙවි රජතුමනි මොකද්ද මේ වුනේ?
කිව්වා දෙවිවරුනි ඔය හිටියේ යක්ෂයෙක්. ඔය යක්ෂයා ක්‍රෝධය අනුභව කරනවා. ඔබගේ හිතේ ඇති වෙන ක්‍රෝධය මේ යකා අනුභව කරනවා. අනුභව කරන්න තමයි ලස්සන වෙන්නේ. දැන් බලන්න පින්වත්නි එහෙනම් දිව්‍ය ලෝකෙ එහෙම ඉන්නවනම් මනුස්ස ලෝකේ ගැන කවර කතාවද සමහරවිට අපිට කේන්තියක් ආවම නවත්ත ගන්න බෑ. කේන්තියම අපි හිත ඉන්නවා සතුටින් වැළඳගෙන ඉන්නවා. එහෙනම් ඒව අනුභව කරන තව පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. එතකොට දෙවිවරු අහනවා එතකොට සක්දෙවිඳුනි කොහොමද යකා පුංචිලා අතුරුදහන් වෙලා කියනවා දෙවිවරුනි මං ඒ යක්ෂයාට මෛත්‍රියම පෙරදැඩි කරගෙන මම තමයි සක්දෙවිඳු කියලා කිව්වා. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා එදා මහණෙනි සක්දෙවිඳු ඒ යක්ෂයාව පරාජය කළා. ඒ තමයි මෛත්‍රියෙන් කිව්වා. එහෙනම් මේ ක්‍රෝධය අනුභව කරන යක්ෂයාට එදා උත්තර දුන්නේ කුමකින්ද සක්දෙවිඳු? මෛත්‍රිය නැමැති ආයුධයෙන්. ඉතින් මේ සක්දෙවිඳු ඒ කරපු දේශනාව බුද්ධ දේශනාවල අන්තර්ගතයි. සක්දෙවිඳු ඒ කරපු ක්‍රියාව. ඉතින් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඔව් කුද්ධෝ අත්තං නජානාති. කුද්ධෝ නපස්සති. ඒ වගේම මේ ක්‍රෝධය ආපු වෙලාවට අර්ථය අපිට හරියට තේරුම් ගන්න බෑ අපේ ජීවිතේ. අපේ ජීවිතේ අර්ථවත් දේ මොකද්ද අනර්ථවත් දේ මොකද්ද කියලා අපිට හොයාගන්න බෑ. එහෙනම් තමන් කේන්ති ගත්ත වෙලාවකට තමන් දැනගන්න ඕනේ තමන්ගේ ජීවිතේ තමන් හරි තීරණ ගන්නට සුදුසු නෑ. ඉස්සෙල්ලා කරන්න ඕනේ ඒ කේන්ති දුරු කරන්න මහන්සි ගන්න ඕනේ. ඒක තමයි පළවෙනි එක. ඉතින් භාගතුන් දේශනා කරනවා ඒ වගේ තවත් කතාවක් තිබ්බා ලස්සන සිදුවීමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ භාගතුන් වහන්සේ දවසක් වැඩ ඉන්නකොට ගිජ්ජු කුටේ මේ ඇට සැකිලි පෙරේතෙක් ගියා. මේ පෙරේතයා හරියට දුක් විඳිනවා පිච්චි කෑ ගහනවා. මේ පෙරේතයා ගිනි ගන්නවා. ගිනි ගාගෙන කෑ ගහනවා. ඊට පස්සේ මේක මුගලන් මහරහතන් වහන්සේ දැක්කා. මුගලන් මහරහතන් වහන්සේ දැකලා භාගතුන් වහන්සේට මේ භික්ෂු සංඝයා ඉන්න තැනදී කිව්වා භාගතුන් වහන්සේ මම මෙහෙම පෙරේතෙක් දැක්කා. ඊට පස්සේ ඕකේ අතීත සිදුවීමක් තිබ්බා. බලන්න මේ ක්‍රෝධය කියන එකේ බලවත්කම. මහණෙනි ওই පෙරේතයා කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ හිටපු කෙනෙක්. ওই පෙරේතයා කලින් කාශ්‍යප බුද්ධ ශාසනයේ හොරෙක්. බුදුරණන්සේ දේශනා කරන දැන් භාගතුන් වහන්සේ දැන් පුබ්බේ නිවාසානුස්ඥානෙ චතුප්පා ඥානෙ තමන්ගේ ඥානෙ තුලින් දිව්‍ය නේත්‍රයෙන් මේ පෙරේතයාගේ විස්තරය කියනවා. භික්ෂු සංඝයා ඉන්න තැන. මේ හොරා දවසක් මේ හොරකමේ ගිහිල්ලා රෑ හොරකම් කරලා මොකද කළේ අම්බලමේ නිදාගෙන හිටියා. අම්බලමේ නිදාගෙන යනකොට ඔතනින් ගියා සිටුවරයෙක්. මහා දවල්. දැන් දවල් වෙලා හොඳට පෙරෝගෙන නිදි ඔලුවත් වාගෙන. දැන් මේ සිටුවරයා යනකොට මොකද කළේ? මේ මිනිස්සේ කම්බලමක නිදාගෙන ඉන්නවා. කකුල් දෙක දිහා බැලුවා සිටුවරයා. දේහ ලක්ෂණ. කකුල් දෙකේ මඩ. ඔලුව පිටින්ම වහගෙන නිදි. ඊයසේ මේ සිටුවරයා හිමීට කිව්වා මෙයා නම් මං හිතන්නේ රැයට ඇහැරිලා ඉන්න දවල්ට නිදා ගන්න කෙනෙක් වගේ. ඒ කියන්නේ කවුද? රැයට ඇහැරිලා ඉන්නේ කවුද? හොරු. දවල්ට නිදා ගන්න කෙනෙක් වගේ. එතකොට මෙයා මොකද කළේ? දැන් මේ හොරා සිටුවරයා යනවත් එක හිමීට අර රෙද්ද පහත් කරලා කවුද කියලා බලාගෙන බලනකොට සිටුවරයා. අන්න දැන් ඒ වෙලාවේ මුකුත් ඒක විස ඇතුල් වුණා. ක්‍රෝධය නැමැති විස. හැබැයි මුකුත් පෙන්වන්න ගියේ නෑ. හිතාගත්තා හරි. මම රැයට අවදි වෙලා දවල්ට හැරලා ඉන්නවනේ. මට බැන්නනේ. හරි මම හොඳ දෙයක් කරන්නම් කියලා හිතාගත්තා. අන්න විස ඇතුල් වුණා. ඒ විස ඊට පස්සේ දැන් මෙයාගේ දැන් ක්‍රෝධයේ විස ඇතුල් වෙලා තියෙන්නේ. මෙයා මොකද කළේ? පහවදා රෑ සිටුවරයාගේ හරක් පට්ටියට කියලා හරක් පට්ටියේ ඉන්න සියලුම හරකුන්ගේ කකුල් කැපුවා. කකුල් ඔක්කොම කැපුවා. දැන් මේ සිටුවරයාට පාඩම උගන්වන්න. දැන් අර කලින් කිව්වේ විස ඇතුල් වෙනවා, ක්‍රෝධය නැමැති විස ඇතුල් වෙනවා. හැබැයි ඇතුල් වුණාට ඒ වෙලාවේ වැඩ කරන්නේ. හැබැයි ඒක ජීවිත කාලය දක්වාම
තියෙනවා. දැන් මේ හොරා හිතේ දැන් සිටුවරයා හොඳ පාඩමක් උගන්වන්නම්කෝ කියන බයික තමයි තිබ්බේ. හරක් ටිකේ ඔක්කොම කකුල් කැපුවා. ඊට පස්සේ දැන් උදේ බලනකොට අර හරක් කකුල් නැතුව බිම දඟලනවා. දැන් මිනිස්සු ඇවිල්ලා කිව්වා සිටුතුමනි ඔන්න මේ ප්‍රතිතුමාගේ හරක් පට්ටියට ඊයේ රෑ කවුද දන්නේ මිනිස්සෙක් ඇවිල්ලා ඔක්කොම හරකුන්ගේ කකුල් කපලා. සිටුතුමා ඊට පස්සේ ඒ කාරණාව ඇහුවට හිතේ ක්‍රෝධය ඇති කරගත්තේ නැහැ. සිටුතුමා හතරවෙනි පුද්ගලයාට අයිති කෙනෙක්. සිටුතුමාගේ හිතට ක්‍රෝධය ඇතුළු වුණාට ඒක පිහිටන්නේ. ඒ වගේම බොහෝ කාලයක් පිහිටන්නේ නැහැ. සිටුතුමා ඊට පස්සේ කිව්වා කවුරු හරි පව්කාරකමක් කරලා. සිටුතුමා එච්චරයි හිතුවේ. ඊට පස්සේ ඔව් දැන් මේ හොරා ඔය මොකද කළේ ඊට පස්සේ හරක් පට්ටිය ඊට පස්සේ බැටළුවන්ගේ පට්ටියට ගිහිල්ලා බැටළුවන්ගේ කකුල් කැපුවා. ඔය විදියට එක කිව්වා කළා. සිටුතුමා දැන් මේකට කිසි ප්‍රශ්නයක් නැහැ. හොරා බැලුවා මේක මේ පුදුම සිටුවරෙක් නේ. මේ මම මෙච්චර කරන මේකගේ හිතට මුකුත් මේ කේන්තියක් ඉන්නේ නෑනේ. හොරා මොකද කළේ? එහෙනම් මේකට හේතුව මොකද්ද ඕනේ කියලා දැන් සිටුවරයාගේ පිටිපස්සෙන් දිගටම ෆලෝ කළා. පිටිපස්සෙන් දිගටම දැන් ගමන් කරනවා මේ හොරා මොකද්ද මේ සිටුවරයා මෙච්චර සතුටින් ඉන්නේ. බලද්දී සිටුතුමා කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ හැසුරු කරනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා ධර්මය අහනවා. මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය, මෛත්‍රිය වඩනවා. එතකොට දැන් මේ දේවල් කරනවා කියලා දන්නේ නැහැ හොරා. හැබැයි දැනගත්තා මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන මේ සිටුවරයා. මේකෙන් තමයි සතුටින් ඉන්නේ. ඊට පස්සේ මේ සිටුවරයා ගොඩාක් සතුටු වෙන්නේ මොකද්ද කියලා එතන සිටුවරයා ළඟ වැඩ ඉන්න කට්ටියකින් ඒ කට්ටිය ළඟ වැඩ ඉන්න සේවකයන්ගෙන් අහලා විස්තරي දැනගත්තා. සිටුතුමා ගොඩාක් සතුටු වෙන්නේ කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේට කුටියක් පූජා කරලා. ලස්සන කුටියක් පූජා කරලා ඒ කුටිය පූජා කරපු එකේ පින සිහි කර කර හැමදාම සතුටු වෙනවා. ඉතින් කුකුල් පට්ටියේ කුකුල්ලෝ මරනවා, හරක් පට්ටියේ හරකුන්ගේ කකුල් කපනවා. මේවා ඇහුවට සිටුතුමාට ක්‍රෝධය ඇතුළට එන්නේ අර පින ගැන හිත සතුටු වෙනවා. එතකොට හොරා හිතුවා හරි මම ඔකට හොඳ වැඩක් කරන්නම් කියලා. කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේ නැති දවසක බුදුරජාණන් වහන්සේ වැඩි වෙලාවක සිටුවරයාට හොඳ පාඩමක් දැන් S2 උඩයයි මගේ තරම දැන් තේරුම් ගනී කියලා මොකද කළේ? බුදුරජාණන් වහන්සේගේ සුඛාන්ත කුටියට ගිනි තිබ්බා. ගිනි තියලා දැන් හිතාගත්තා හරි දැන් සිටුවරයාගේ ඔක්කොම සතුට සුන් අදින් පස්සේ බලන්න පින්වත්නි මේ මිනිස්සු කරන දේවල් මේ හිතේ ක්‍රෝධය කියන දේ ඇති වුණාට පස්සේ ක්‍රෝධයේ වෛරයකට පෙරලෙනවා. ඊට පස්සේ දැන් සිටුතුමා ගිනි ගන්න දැන් සිටුතුමාට පණිවිඩය ආවා. සිටුතුමනි කවුරු හරි මේ මිනිස්සෙක් එක දිගට ඔබතුමාට මේ වෛරය කරන්නේ. අන්න මේ සිටුතුමනි මේ භාගතුන් වහන්සේ වෙනුවෙන් හදපු කුටියට ගිනි තියලා කියලා කිව්වා. සිටුතුමා කෝ බලන්න කියලා ගියා බලනකොට හෝ ගාලා ගිනි ගන්නවා සුගන්ධ කුටියේ. කාශ්‍යප තරහත් සම්බුදුරජාණන් වහන්සේගේ කුටිය සුගන්ධ කුටිය. සිටුතුමා මොකද කළේ? අප්පුඩි ගගා සතුටින් hina වෙන්න ගත්තා. මිනිස්සු බැලුවා මේ මොකද මේ සිටුවරයා මේ භාගතුන් වහන්සේ සුගන්ධ කුටියට ගිනි තියලා ඒක ඉස්සරහා උඩ පැන අප්පුඩි ගගා hina වෙනවා. මිනිස්සු ඇහුවා ඊට පස්සේ සිටුතුමනි ඇයි ඔබතුමා හදපු කුටිය විනාශ වෙද්දි තව කෙනෙක් ඇවිල්ලා මේ ගිනි තියලා රෑ තිස්සේ මේ කරපු දේවල් මේවා. ඇයි ඔබතුමා මේවා ගැන එච්චර තකන්නේ නැත්තේ? එතකොට සිටුතුමා කියනවා අනේ පින්වත්නි මොකටද මම මේකට තකන්නේ? දැන් මං ඒක හදලා ඉවරුණාට පස්සේ ඒ පින කරගෙන ඉවරයි. දැන් මේ සුගන්ධ කුටිය ගිනි ගන්නවා මට තව සුගන්ධ කුටියක් හදන්න පුළුවන් නේ. ආයි පිනක් තියෙනවනේ. බලන්න මේ නුවණැත්තෝ ක්‍රෝධය කියන එකට එන්ට ඉට දුන්නේ. මහණෙනි එදා ඒ හොරා මරණින් මත්තේ අවීචි මහ නිරේට ගියා. නිරේ බුද්ධාන්තර කල්පයක් පැහිලා ඊට පස්සේ පෙරේත ලෝකෙට ආවා. දැන් ওই පෙරේත ලෝකේ ඔය දුක් විඳිනවා ගිනි ගන්නවා. බලන්න එහෙනම් පින්වත්නි අපේ අභ්‍යන්තරයේ තියෙන ක්‍රෝධය නැමැති විස අපිව සසරේ සතර අපායටයි ගෙනිච්චේ. ඒ ක්‍රෝධය කියන විස දුරු කරන්න තියෙන එකම පිළිවෙත තමයි මෛත්‍රිය. සතර බ්‍රහ්ම විහරණ, කරුණාව, මුදිතාව, උපේක්ෂාව. තමන්ගේ හිතේ ওই විස ඇති. තමන් තුළ ওই විස ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රිය කියන දේ තමන් ජීවිතේට පුරුදු කරනවා නම් මොකද වෙන්නේ?
භාගතුන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී ආනිසංස. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔසුකං සුපති. සුවසේ නිින්ද යනවා. දැන් බලන්න ක්‍රෝධය ඇති වෙන ලාවට සමහර අයට නිින්ද යනවද නැද්ද? දවසම දත් මිටි කගා මා හීනෙන් බෙල්ල මිරිකනවා කීකේ කෑ ගහලා නැගිටිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැබැයි මෛත්‍රී වඩනකොට ක්‍රෝධය නැමැති විස අයින් වෙන්න පටන් ගන්නවා. සුඛං සුපති. සුවසේ නිින්ද යනවා. බලන්න මේ බුද්ධ දේශනාව ශාස්ත්‍රඥ වහන්සේ අපිට කියා දෙන විදිය. සුඛං පටිබුජ්ජති. ඒ වගේම හැරෙනකොට සුවසේ අවදි වෙන්නේ. ක්‍රෝධය තියෙන කෙනාට කොහොමද? මං වලිය ගන්නම් කියලා තමයි නැගිටින්නේ. උදේ නැගිටිනකොට. හැබැයි මෛත්‍රී වඩන කෙනාගේ නිින්ද හොඳට නිදාත් ගන්නවා. සුවසේ අවදිත් වෙනවා. පාපකං සුපිනම් පස්සට යන්නේ පව්හීන දකින්නේ. පව්හීන තමයි සමහරට බෙල්ල මිරිකනවා, කකුලෙන් අදිනවා කියනවා. ඇයි මේ පව්හීන දකිනවා? හිතේ තියෙන ක්‍රෝධයෙන් හින්දා. හැබැයි මෛත්‍රී වඩන කෙනාට පව්සීන දකින්නේ. සමහරට බෝධින් වහන්සේ නමක් වඳිනවා, සංඝයාට දානි පූජා කරනවා. මේ වගේ සුභහීන දකින්නේ. ඊට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා මනුස්සානම් පිය හොති. මිනිසුන්ට හරි ප්‍රියයි. ක්‍රෝධය තියෙන කෙනා බලන්නකෝ. දත් මිටි කාගෙන ඉන්න කෙනෙක් තමන් ඉන්න තැන ඉන්නකොට හැම වෙලාවෙම කේන්ති ගන්න කෙනෙක් මිනිසු බයේ ඉන්නේ. මිනිසු හරි අප්‍රිය අපෝ අන්නර මනුස්ස එනවා. අන්න ගාල ගොට්ටි එනවා. හැබැයි මෛත්‍රී වඩන කෙනා මිනිසුන්ට ප්‍රියමනාපයි. මෙත්සිත වඩන කෙනාට මෙත්සිතේ බලය ගෝර විස ක්‍රෝධය නැමැති විස කලවා දානවා. ඊට පස්සේ අමනුස්සානම් පිය හොති. තමන් එක සසරේ වෛර බැඳගත් අමනුස්ස වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වෛර බැඳගත් අමනුස්සය මොකද වෙන්නේ? මෛත්‍රිය වඩනකොට ඒ අමනුස්සයෝ තමන්ට ප්‍රියමනාප වෙන්න පටන් ගන්නවා. දේශය දුරු වෙන්න පටන් ගන්නවා. එහෙනම් ක්‍රෝධය දුරු කරන්නට උපකාර වෙන දෙයක් තමයි මෛත්‍රිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේවතාරක්කන්ති. දෙවිවරු ඇවිල්ලා තමන් ගාවටම ඇවිල්ලා ආරක්ෂා කරනවා. විස නැති කරන දෙයක් තමයි මෛත්‍රිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නාසග්ගිවා විසංවා සත්තංවා කමති. තමන්ට වස විස අවියායුධ වලින් තමන්ට ඕන දැන් යනකොට අනුතරක් කරන්න ඉන්නවා කවුරු හරි. ගෙදරින් එළියට යනකොට. හැබැයි මෙයා මෛත්‍රියෙන් ඉන්න කෙනෙක්. මෛත්‍රිය හොඳට හිතේ පුරුදු කරලා මෛත්‍රියෙන් හිත පුරවගත්ත කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ නාසග්ගිවා විසංවා විස මොකද වෙන්නේ? විස වුණත් භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒවා බෙහෙත් වෙනවා මෛත්‍රියෙන්ද. දැන් අපි දැනගත්තේ ක්‍රෝධය නැමැති විස නේද පින්වත්නි? ක්‍රෝධය නැමැති විස තමයි දැන් අපි දැනගත්තේ. පුද්ගලයෝ 4 දෙනෙක් දැනගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විස අයින් වෙනවා. අපිට විසක් දුන්නොත් ඒ විස නැති වෙනවා මෛත්‍රී හොඳට වඩන කෙනාට. ඔබ අහලා ඇති උත්තරාවගේ කතාව. උත්තරාව බුදුරජාණන් වහන්සේට දවස් 7ක් දන් දෙනකොට ඒ මල්ලිකා ගානිකාව කීපිලා මොකද කළේ? තෙල් තාච්චියෙන් දූවගෙන ඇවිල්ලා අර උණු නටන කකාරණ තෙල උත්තරාගේ ඔළුවට ඇලුවා. උත්තරාගේ හිතේ තිබ්බේ මල්ලිකා ගැන මෛත්‍රියයි, ක්‍රෝධය නෙමෙයි. ක්‍රෝධයෙන් හිටපු මල්ලිකා තමයි උත්තරාගේ ඔළුවට දැම්මේ කකාරණ තෙල. උත්තරාව මෙත්සිතෙන් හිටියා. ඒ කකාරණ තෙල සීතල පැම් බවට පත් වුණා. බලන්න මෛත්‍රී ආනිසංස. නාසග්ගිවා විසංවා සත්තංවා කමති. අවියායුධ තමන්ගේ දිශාවට එනවනම් එන වෙඩියුන්ගේ පවා දිශාව වෙනස් වෙනවා මෛත්‍රිය තුළින්. එච්චර මෛත්‍රී බලයක් තියෙනවා. විස නසන හොඳම ඔසුවක් තමයි මෛත්‍රිය. ඊට පස්සේ දැන් අපි දන්නවා අද කාලේ මිනිස්සු ගොඩාක් මිනිස්සු අමනුෂ්‍යව බන්දලා කොට වින කරනවා, එක එක දේවල් කරනවා, මිනිස්සුන්ට හානි කරනවා පින්වත්නි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා වෙන්නේ නැහැ. මෛත්‍රිය හොඳට බලවත් පුරුදු කරනවා නම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟ එක මොකද්ද? මුඛ වන්නෝ විප්පසීදති. මුණ හරි පැහැපත් වෙනවා. මෙත්සිත වඩනවා නම්. මුහුණ පැහැපත් වෙනවා භාගතුන් වහන්සේ දේශනා කරනවා. බලන්න මේ ක්‍රෝධය නැමැති විසට තියෙන මේ බෙහෙත තමයි මේ මෛත්‍රිය මේ ලෝකේ. මුඛ වන්නෝ විප්පසීදති. මුහුණ පැහැපත් වෙනවා. දැන් බලන්න ක්‍රෝධයෙන් ඉන්න මිනිස්සෙගේ මූණ හපු මූණ බලන්නවත් බෑ කියනවා. බලන්නකො එහෙම මිනිස්සු ඉන්නකොට
අපි කියනවා අපු මූණ බලන්න එපා බයේ බෑ. හැබැයි මෛත්‍රිය වඩන කෙනාගේ මුහුණේ මුඛවා නොවිපසීදති. මුණ පැහැපත් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුරන් වහන්සේ දේශනා කරනවා තුවටං චිත්තං සමාධිති. එයා භාවනාවට චුට්ටක් ඉඳගත්තා. දැන් මෙයා දවසම මෛත්‍රියෙන් ඉන්නේ. ඉක්මනට හිත සමාධිමත් වෙනවා. ක්‍රෝධයෙන් කිපි නෙමෙයි ඉන්නේ. මෙයා මෙත්සිත වඩ සීල සත්‍ය වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයටපත් වෙත්වා කිය නිතර තමන් තුර මෛත්‍රියෙන් ඉන්නකොට එයා මේ තමන්ගේ කටයුතුත් අතර සීල සත්‍ය සූපත් වෙත්වා කියන මානසිකාරයත් එක්ක ඒව අතහැරලා එයා පොඩ්ඩකට භාවනා කරන්න බීම ඉඳගත්තොත් එයාගේ හිත ඉක්මනටම තැම්පත් වෙනවා. දැන් බලන්න අපේ ජීවිතවල අපේ හිත එහෙම තැම්පත් වෙනවද? හිත මේ කුලප්පිච්ච ගුණික් වගේ එහාට මෙහාට දුවනවද නැද්ද? දුවනවා. ඒ හිත නවත්තන්න පුළුවන් දෙයක් තමයි මෛත්‍රිය. ක්‍රෝධයේ නැමැති විස කුලප්පිච්ච ගුණික් වගේ අපේ හිත එක එක නොමකට ගෙනියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසම්මුල් හෝ කාලං කරෝති. ඒ ක්‍රෝධයේ නැමැති විසට තියෙන බෙහෙත මෛත්‍රිය පුරුදු කරන කෙනා මැරෙනකොට සිහියෙන් මැරෙන්නේ. සිහියෙන් මැරෙන්නේ. සිහි මුලා වෙලා කවදාකවත් මැරෙන්නේ. ඒ විතර නෙවෙයි භාගතුන් වහන්සේ දේශනා කරනවා උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝක භෝගෝති. මාර්ගඵල නොලබුවොත් ඒ මෛත්‍රී ධානයේ හින්දම බ්‍රහ්ම ලෝකෙ ගිහිලා ඉපදෙනවා. බලන්න පින්වත්නි එහෙනම් මේ ක්‍රෝධයේ තියෙන විස ක්‍රෝධය නැමැති විස දුරු කරන්න තියෙන හොඳම බෙහෙත තමයි මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ක්‍රෝධ කරන කෙනා ආයි මරණින් නිරය යනවා. මනුස්ස ලෝකෙට આવුත් හරි විරූපී. හැබැයි මෛත්‍රී වඩන කෙනා මේ ජීවිතේත් ලස්සනට ඉන්නවා. පරලෝ ජීවිතේ සතුටින් ඉන්නවා. ඒක තමයි මේ ලෝකේ තියෙන මේ ධර්මයයි අධර්මයේ තියෙන වෙනස. ක්‍රෝධය කියන්නේ අධර්මයේ පින්වත්නි. ඔබ තව කෙනෙක් කිපෙනකොට වහා පෙරලා කිපෙනවා නම් ඔබ තුල තියෙන අධර්මය. තව කෙනෙක් ඔබට පෙරලා බයිනකොට ඔබත් බයිනවා නම් ඔබ තුල තියෙන අධර්මය. තව කෙනෙක් ඔබට වහා කිපලා බයිනවා නම් ඔබට සැරපරස දේවල් කරනවා නම් ඔබ ඒ කෙනා කෙරෙහි මෛත්‍රියෙන් ඉන්නවා නම් ඔබ තුල තියෙන ධර්මයයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකේ ජීවසුදා ලෝකේ මේ ලෝකේ විවිධ ඖෂධ තියෙනවා. විජ්ජන්ති විවිධා බහු. ඒක විවිධ විදිහට මේ ලෝකේ දකින්න තියෙනවා. ධම්මෝසද සමන්නත්තේ. හැබැයි ධර්මයේ නැමැති ඖෂධයේ තරම් වටිනා දෙයක් නෑ. ඒතම් පිවත බික්ඛෝති. පින්වත් මහණෙනි ඒක වළඳව. බුදුරජාණන් වහන්සේ ගාන කරලා කිව්වේ. එහෙනම් මේ ධර්මයේ නැමැති ඖෂධයයි අධිකින ගත්තේ. බලන්න පින්වත්නි ඔබ විවිධ මාධ්‍ය වලින් විවිධ දේවල් වලින් ශ්‍රවණය කරනවා. ඉතින් අද කාලේ වෙන මේ අර්බුද තත්ත්ව බලන්න තමන්ගේ අභ්‍යන්තරයේ ඇති වෙන විසද ඒකේ විස වැඩිවීමක්ද වෙන්නේ විස අඩුවීමක්ද කියලා. හොඳට බලන්න. අනිත් අය කෙරෙහි බයින කා කොටා ගන්න දේවල් දකින්න අපේ අභ්‍යන්තරයේ තියෙන්නේ විස තව වැඩි වෙනවා. උග්‍ර වෙනවා. හැබැයි අපි ඒ දේවල් අපි අනිත් අයගේ අනිත් අය අවිස්සුනා කියලා අපි ඇවිස්සෙන්නේ නැත්තම් ඒ ඇවිස්සීම අපි තුල නැත්තම් අපි තුල මෛත්‍රියක් තියෙනවා නම් අපි ධර්මයාහ අපේ දෝෂ නැති කරගන්න මහන්සි ගන්නවා නම් පින්වත්නි දැනගන්න අපේ තියෙන විසයි අපේ ටික අපේ ඇඟේ තියෙන ක්‍රෝධී නැමැති විසයි ටික නැති වෙලා යන්නේ. දවසක ඒ විස අපේ හිතේ තියෙන ක්‍රෝධය සම්පූර්ණයෙන්ම අයින් කරાવી. ඒක තමයි ධර්මයේ තියෙන ස්වභාවය. ඉතින් අද මේ පින්වතුන් ඉගෙන ගත්තේ ආසිවිස සූත්‍රය. දැන් මේ පින්වතුන් බලන්න තමන්ගේ ජීවිතේ තමන් කොහොම ක්‍රෝධය තමන් තුළ තියෙන කෙනෙක්ද? එකපාර ඇති වෙලා නැති වෙලා යන කෙනෙක්ද? බොහෝ කල් පවතිනවද? දිගටම පවතිනවද? හැබැයි කොයි විදිහට ක්‍රෝධය තිබ්බත් අපේ ජීවිතේට ක්‍රෝධය කියන්නේ විසක් පින්වත්නි. ඒ ක්‍රෝධය නැති කරන්න තියෙන එකම දේ තමයි මෛත්‍රිය. ඉතින් අපි සියලු දෙනාට ඒ ක්‍රෝධය නැමැති විස දුරු කරලා මෛත්‍රිය නැමැති ඖෂධය තමන්ගේ හදවතේ දරාගෙන ක්‍රෝධය නැමැති රෝගය ඒ විසින් ඇතිවෙන රෝගය සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්න මේ උතුම් බුද්ධ දේශනාව හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධම්සයුරු සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 60 පුබුදු මාවත කඩවත පාර රාගමයන් ලිපිණී පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන පින්වත් සමාජිකයෙක් වෙන දයාසිරි සමරනායක මහතා විසින්. ඉතින් පින්වත්නි එතුමා තමයි අද දවසේ මේ උතුම් ධර්මයේ දහස් සංඛ්‍යාත පිරිස ලක්ෂ සංඛ්‍යාත පිරිසකට
ධර්ම දානමය පිණිස ධර්ම දානමය පින තමන්ගේ ජීවිතේට රැස් කරගත්තේ. ඉතින් රැස් කරගත් සියලු පින් අපි පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරමු. බුදු සසුන සොරකින දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන්ට, සතරවරම් දෙවිවරුන්ට, 38ක් වූ සෙම්පත් දෙවිවරුන්ට, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ දෙවියෝ දිව්‍යමය වශයෙන් සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. අප සියලු දෙනාට ධර්මයේ හැසිරෙන්න දෙවියන්ගේද උපකාර සලසා දෙත්වා. සියලු දෙවිවරුන්ටත් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපිට මේ උතුම් නිර්මලසේ සද්ධර්මයේ කියා දෙන මාගේ ගුරු දේවෝත්තම අතිපූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ අනන්ත පුණ්‍යානුභාව බලෙන් සතවර්ෂාධික කාලයක් නිදුක් නිරෝග සුවපත් භාවය දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවා. සුවසේ බුදු සසුන බබළුවමින් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ උතුම් ධර්ම දානමය පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් මීට වසර 10කට පෙර මියගිය නියෝජ්‍ය විදුහල්පති චාන්දනී මුණසිංහ බිරිඳට, ඒ වගේම මිය පරලෝකීය ආදරණීය දෙමාපියන් වන ඩී.එච්. සමරනායක පියාණන්ට සහ පී. බස්නායක මෑණියන්ට, ඒ වගේම මියගිය සුගතදාස මුණසිංහ පියාණන් ඇතුළු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන් නමිනුත් පවුලේ සියලු දෙනා නමිනුත් නන් අයුරින් උදව් උපකාර කළ පින්වතුන් නමිනුත් අප සෑම සියලු දෙනා නමිනුත් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ ධර්ම දානමය පින උපකාර වේවා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. සංසාර දුකින් නිදහස් වෙන්න මේ උතුම් පිනත් උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් මේ සීලූම අප්‍රමාණ පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින මාජරිට්, හේමලතා, විජේගුණරත්න මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලු ඥාතීන්ට නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස දීර්ඝායු ශ්‍රී සම්පන්නිය පිණිස උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් දුලිත සමරනායක ඒ පුතුගේ ඒ තමන්ගේ දිවිමඟ සාර්ථක කර ගැනීම පිණිස, ඒ වගේම උතුම් නිරතුරු උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිස, නිදුක් නිරෝග සුවපත් භාවය පිණිස, දීර්ඝායුෂී සම්පන්නිය පිණිස භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් බවට පත් වෙලා ගෞතම බුදු සාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිසත් මේ අනන්ත පුණ්‍යානුභාව බලය තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ සැලසීවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ ඒ සද්ධා මාසික ධර්ම දාන පින්වත් සමාජික දයාසිරි සමරනායක මහත්මයා ඇතුළු ඒ පින්වතුන්ගේ පවුල සීල දෙනාටත් දරුවන්ටත් උදව් උපකාර කළ පින්වතුන්ටත් මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන් නිදුක් නිරෝග සුවපත් භාවය දිගාසිරි සම්පත් සැලසේවා. උතුම් කලන මිතුරු ඇසුර ලැබීම පිණිසත්, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුණ සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක අනගාരിക දූ දරුවන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම පින්වතුන් වහන්සේලාට, ඒ සෑම සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ දීර්ඝායු ශ්‍රී සම්පන්නිය සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරෙමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ගෞතම බුද්ධ ශාසනයම අවබෝධ කරගන්නට සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම සද්ධා මාසික ධර්ම දාන සමාජිකයෙක් වෙන දයාසිරි සමරනායක මහත්මයා ඇතුළු සද්ධා මාසික ධර්ම දාන සියලුම පින්වත් සමාජිකයන්ට මේ අනන්ත පුණ්‍යානුභාව බලයෙන්, තුනුරුවනේ අනන්ත අනුභාව බලයෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නටම සියලු වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.